අපි මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී කතා කරන්න යන්නේ ක්‍රිමිනල් ප්‍රොසීඩියර් යටතේ තියෙන ඇරෙස්ට් කියන පාඩමත් එක්ක. දැන් අපි ඇරෙස්ට් කියන එක බලන්න කලින් ඔයාලා ඉන්වෙස්ටිගේෂන් වීඩියෝ ටියුටෝරියල් එක බලලා තියෙනක හොඳයි. මොකද අපි මේක අර කතාවක් විදිහට ප්‍රොසෙස් එකකින් ප්‍රොසෙස් එක යන එක ඉතාමත් වැදගත්. අර මම ඉන්ට්‍රොඩක්ටරි වීඩියෝ එකේදී කිව්වා වගේම ක්‍රිමිනල් ප්‍රොසීඩියර් ගත්තම අර පාඩම් වෙන වශයෙන් පාඩම් කරන්නේ නැතුව අපි අර ඉගැන්වීමේ පහසුවට අපි වෙන වශයෙන් ඉගන්නනොත් ඒ වගේම වලට පාඩම් කරනකොට වෙන වෙනම ඉගෙන ගත්තට කමක් නැහැ. නමුත් මේ එක කතාවක් විදිහට පිළිවෙලට පාඩම් කරන් යන්න. දැන් මුලින්ම අපීල් පාඩම් කරලා ඊළඟට ඉන්වෙස්ටිගේෂන් ඔය ආදී විදිහට එන්න එපා. අර ප්‍රොසෙස් එකේ යන්න. මුලින්ම කොහොමද ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නේ, ඊළඟට කොහොමද ඇරෙස්ට් කරන්නේ, ඔය ආදී කාරණා විදිහට. මොකද එහෙම කරාම වලට පහසුයි මේ ප්‍රොසෙස් එක මතක තියාගන්න. එක්සැමිනේෂන් එකේදී මේ වගේ අර අයිඩෙන්ටිෆයි කරගන්න අමාරුයි මෙන්න මේක තමයි මේ ඒරියා එකකින් විතර ප්‍රශ්නයක් අහයි කියලා. බේල් වලට අපිට එහෙම බලන්න පුළුවන්. නමුත් අනිකුත් පාඩම් ගත්තම පාඩම් දෙක තුනක් කවලම් කරලා එකට මික්ස් වෙච්ච ඒරියාස් විදියට තමයි ප්‍රශ්න හම්බ වෙන්නේ. ඇරෙස්ට් ගැන කතා කරනකොට අපි මුලින්ම ගත්තොත් එහෙම කන්ස්ටිටියුෂන් එකේ ආටිකල් 13 යටතේ ෆන්ඩමෙන්ටල් රයිට් එකක් තියෙනවා. personal liberty. Now, as per the article 13, personal liberty is a fundamental right. But important thing is it is not an absolute right, and it can impose certain limitations about this personal liberty. දැන් සමහර rights තියෙනවා අපිට ඒවට exception limitations නැහැ. cruelty වගේ ගත්තොත් එහෙම ඒ වගේ අවස්ථාවලදී ඒ fundamental rights වලට වෙනත් ඒ කියන්නේ අපි ඒවට කියන absolute rights කියලා. දැන් personal liberty ගත්තාම එහෙම absolute right එකක් නෙමෙයි. ඒකට අපිට limitation ගන්නට පුළුවන්. දැන් ඔය අයිඩියා එකත් එක්ක එතකොට ඇරෙස්ට් එකේදී වෙන්නේ කෙනෙක්ව අත්අඩංගුවට ගත්තම එයාගේ නිදහස පර්සනල් ලිබර්ටි එක මොකද වෙන්නේ පර්සනල් ලිබර්ටි එක නැති වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ අදාළ පුද්ගලයා හෙට දවසේදී කොහේ ට්‍රිප් එකක් යන්න හිටියනම් අද ඇරෙස්ට් කරාම හෙට සමහර ට්‍රිප් එකට යන්න බෑ. ඒ වගේම අද දවසේ මෙයා මේ කොහෙට හරි යන ගමනක් තිබුණා නම් දැන් ඒ ගමන යාට යන්න හම්බෙන්නේ නැහැ. මෙයාගේ මූවමන්ට් එක නැති වෙනවා. ඒ ෆ්‍රීඩම් එක නැති වෙනවා. නමුත් අපි අර ඉන්වෙස්ටිගේෂන් වලදී කිව්වා වගේම ඉන්වෙස්ටිගේෂන් එකේ පර්පස් එක තමයි ඔෆෙන්ඩර්ව හඳුනාගෙන ඔහුව පනිෂ් කිරීම. එතකොට ඒ ඔෆෙන්ඩර්ව හඳුනා ගන්න, ඔහුව පනිෂ් කරන්න ඉන්න සස්පෙක්ට්ලව සැකකරුවන්ව අපිට සිද්ධ වෙනවා ඇරෙස්ට් කිරීමක් කරන්න. ඉතින් එවැනි අවස්ථාවකදී පර්සනල් ලිබර්ටි වගේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් බ්‍රීච් වුණොත් අපිට මේ ක්‍රිමිනල් ප්‍රොසීඩර් එක යටතේ ඒව අලව් කරලා තියෙනවා. ඒ ෆන්ඩමෙන්ටල් රයිට්ස් යම් කිසි ප්‍රමාණයකට ලිමිට් කරලා ඒ අදාළ ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න. හැබැයි එහෙමයි කියලා හිතන විදිහට ඇරෙස්ට් කරන්න බෑ. පොලිසියට ඕන වෙලාවට ඇරෙස්ට් කරන්න බෑ. පොලිසියට හිතන විදිහට ඇරෙස්ට් කරන්න බෑ. There is a legal set of principles, legal set of procedures which has to be adopted or measures has to be taken when police arresting a person. කෙනෙක්ව ඇරෙස්ට් කරනකොට ගත යුතු ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. මේ ක්‍රියාමාර්ග දක්වලා තියෙන්නේ ප්‍රොසීඩර් එකක් දාලා තියෙන්නේ unlawfully. එහෙම නැත්නම් personal liberty එක වැරදි විදිහට යූස් කරලා මේ exception එක වැරදි විදිහට යූස් කරලා මිනිස්සුන්ගේ personal liberty එක නැතිවීම එහෙම නැත්නම් ඒ right එක violate වීම ආරක්ෂා කරන තමයි මේ විදිහට procedures දාලා තියෙන arrest සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් තියෙන පළවෙනි section එක section 23 subsection 1 සඳහන් කරනවා how to make an arrest in general. සාමාන්‍ය general rule එක මොකද්ද arrest සම්බන්ධයෙන්? The person making the arrest shall actually touch the body or confine the body of the person to be arrested unless there be a submission to the custody by word or action. දැන් මේ කියන්නේ යම් කිසි පොලිස් නිලධාරියෙක් විසින් යම් පුද්ගලයෙක්ව arrest කරන්න යනකොට මේ පුද්ගලයාව arrest කරද්දී ඔහුගේ ඇඟට අත තියන්නට බෑ. ඔහුගේ බොඩි එක කන්ෆයින් කරගන්න බෑ. ඒ කියන්නේ අර පෙරලගෙන අතින් අල්ලගෙන යම් පොලිසියට කියලා කියන්න බෑ. මුලින්ම වර්ඩ් එකෙන් වචනෙන් කියන්න ඕනේ ඔබ මෙන්න මේ සම්බන්ධයෙන් ඇරෙස්ට් කරන්න යන අත්අඩංගුවට ගන්න අපිත් එක්ක එන්න කියලා. එහෙම කියලා ඔහුව කස්ටඩි එකට ගන්න බැරි නම් විතරයි පොලිසියට අවසර හම්බෙන්නේ. එහෙමත් නැත්නම් ඇරෙස්ට් කරන ඔතොරිටි එකට අවසර හම්බ වෙන්නේ ඒ අදාළ පුද්ගලයාගේ to actually touch the body and confine the body of the person. Unless it has to be made by, custody has to be taken by word or an action. And it must be also noted that when a person being arrested, he shall inform of the nature of the charge. දැන් අපි සමහරලාට ඔය
සමහර නාට්‍යවල කියනවා පොලිසියට එක්කන් යන් කිව්වම මොකද සර් මං කරපු වැරද්දකම කියනවා ඒක පොලිසියට ගියන් බලාගමු කියලා. ඒ විදිහට කියන්න බෑ. ඔයාව ඇරෙස්ට් කරනවා නම් ඔයාගේ පර්සනල් ලිබර්ටි එක සීමා කරනවා නම් ඒ ඇරෙස්ට් කරන නේචර් එක එහෙමත් නැත්නම් charge එක ඇලිගේෂන් එක මෙන්න මේ චෝදනාව මත ඔයාව ඇරෙස්ට් කරනවා කියලා අන්නේ ඇරෙස්ට් කරන චෝදනාව කියන්න ඕනේ. එතකොට ඔක verbally කියලා තමයි ඇරෙස්ට් කරන්න ඕනේ. බැරිම වුණොත් තමයි ඔහුව අත්අඩංගුවට ගන්න පුළුවන් ඇඟට අත තියලා. එහෙමත් නැත්නම් ඔහුව කස්ටඩි එකට කන්ෆයින් බොඩි එක කන්ෆයින් කරලා ගන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී. It shall be deemed to be an arrest of a person when such person is kept in confinement or restrained without formally arresting him. දැන් මේ කියන කාරණාව අපි කේස් ලෝස් එක බලමු. දැන් මම කියන කේස් ලෝ එක බලමු කියලා. දැන් සමහරවිට ඇරෙස්ට් කියන එක ෆෝමලි දිහට අපිව අත්අඩංගුවට ගන්නවයි කියලා අත්අඩංගුවට ගන්නව නැහැ. ඒ අදාළ පුද්ගලයාගේ ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට් එක සීමා වෙනවා නම් එයා යන්න හදපු ගමනක් තියෙනවා. දැන් ඒ යන්න හදන ගමන යන්න බෑ. පොලිසිය විසින් ඇරෙස්ට් කරලා ඔහුව පොලිස් ස්ටේෂන් එකට යනවා. يعني එයා යන්න හදපු හිතපු දේ කරන්න බැරි වෙනවා නම් අන්න ඒකත් ඇරෙස්ට් එකක් කියලා කියනවා. සිරිසේන vs පෙරේරා කේස් එකේදී කියනවා the detaining of a witnesses in order to obtain the name of the driver of vehicle who caused an accident was considered as an arrest. දැන් ඇක්සිඩන්ට් එකක් වෙච්ච අවස්ථාවකදී වාහනයක් හැප්පෙනවා. ඒ වාහනේ හැප්පෙනවා දැකපු විට්නස් කෙනෙක්ව පොලිසිය රඳව ගන්නවා. මේ වාහනය හප්පුවේ කවුද කියලා, ඩ්‍රයිවර් කවුද කියන එක හඳුන ගන්න. එතකොට එවැනි අවස්ථාවකදී මේ විට්නස් රඳවා තබා ගැනීම මේක ඔහුට කිව්වේ නෑ මෙන්න මේක කාරණා සම්බන්ධයෙන් ඇරෙස්ට් කරනවා කියලා. නමුත් ෆෝමල් ඇරෙස්ට් එකක් වුණ නැති වුණත් ඔහු රඳවාගෙන තියන් හිටියා නම් ඒ පුද්ගලයා වෙන යන්න හිටිය ගමනක් තියෙනවා නම් ඒක යන්න නොදී රඳවල තියාගත්තා නම් ඒකත් ඇරෙස්ට් එකක් යටතට වැටෙනවා කියලා මේ සිරිසේන vs පෙරේරා කේස් එකේදී කියනවා. පීසිරි vs ෆර්නැන්ඩෝ කේස් එකේදී කියනවා group of officers being summoned to the office of commission of bribery and corruption. bribery and corruption එකට bribery commission එකට officers ලා කිහිප දෙනෙක්ට එන්න කියලා කැඳවීමක් කරනවා. මේ එන්න කියලා කරන කැඳවීමම මෙතනදී කියනවා ඇරෙස්ට් එකක් යටතට වැටෙනවා කියලා. මොකද ඔවුන් ඒ ගමන එන්න හිටිය කට්ටියක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් එන්න කියලා වුණ කැඳවනවා නම් ඒකත් ෆෝමල් ඇරෙස්ට් එකක් නුනත් ඒකත් ඇරෙස්ට් එකක් යටතට වැටෙනවා කියලා පීසිරි vs ෆර්නැන්ඩෝ එකේදී කියනවා. Now it says when a person is limited from physically going about where he desires, then he would consider it as arrest. තොර මේක තමයි අපි arrest කියන එක define කරගන්නකොට ගන්න basis එක. ඒ අදාළ පුද්ගලයාගේ limited from physically going about where he desires. එයා desire කරන ඒ අදාළ යන්න හදපු තැනට ඔහුව physically යාම limit කරනවා නම් ඒක consider කරනවා arrest එකක් විදිහට. දැන් මේ විට්නස් යන ගමනක් තිබුණා. ඒ ගමන ඔහුට යන්න බෑ. ඔහුව රඳවාගෙන තියාගන්නවා ඩ්‍රයිවර් කවුද කියලා හොයාගන්න. මේ ඔෆිසර්ස්ලා එදා දවසේ තිබිච්ච ඔෆිස් එකේ මීටින්ග්ස් තියෙනවා, ඔෆිස් එකේ කටයුතු තියෙනවා. දැන් මේ හැමදේම අයින් කරලා ඔහුන්ට කමිෂන් එකට එන්න වුණා. එතකොට ෆිසිකලි එයාලා ඩිසයර් කරපු දෙයකට නැතුව වෙනත් කෙනෙකුගේ මේකකට දැන් කමිෂන් එක කීප නිසා නේ එයාලා ඩිසයර් කරපු නිසා නෙමෙයි. එහෙම දෙයක් වෙනවා නම් ඒක සලකනවා ඇරෙස්ට් එකක් විදිහට. right. දැන් අපි ඔය කතා කරේ 23(1). section 23 subsection 2 යටතේ දක්වනවා when a person forcibly resists the endeavor to arrest him or attempt to evade the arrest. යම් කිසි පුද්ගලයෙක් දැන් arrest කරන්න කියලා අපි කියවනේ verbally කියන්න ඕනේ. බැරි වුණොත් ඔහුව ටච් කරලා ගන්න පුළුවන්, බොඩි එක කන්ෆයින් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී එයා resist කරනවා නම් forcibly, එහෙමත් නැත්නම් attempt to evade the arrest, එයා එතනින් පලා යන්න හදනවා නම් the person making such arrest shall use such means as are reasonably necessary to effect the arrest. එතකොට එවැනි අවස්ථාවකදී මේ arrest කරන පුද්ගලයාට පුළුවන් reasonably necessary මේ arrest එකට අවශ්‍ය කරන බලයක් ඒකට අවශ්‍ය කරන ප්‍රමාණයට use කිරීමේ බලයක් තියෙනවා. හැබැයි anything in this section shall not give a right to cause death of a person who is not accused of offense punishable with death. එතකොට මේ reasonably necessary force කියන එක use කරන්න බෑ කියලා කියනවා ඒ පුද්ගලයාගේ මරණය දක්වා. දැන් මේ reasonable necessary කියන එක මරණය දක්වා extend වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ අදාළ පුද්ගලයා death punishment එකට අදාළ වෙන offense එකක් සම්බන්ධයෙන් නෙමෙයි නම් arrest කරන්නේ. උදාහරණයක් විදිහට මේ පුද්ගලයා theft එකක් හොරකමක් කරපු දෙයක් සම්බන්ධයෙන් එතකොට දැන් පලායන උත්සාහ කරනකොට theft එකක් සම්බන්ධයෙන් death punishment එක එහෙම නැත්නම් capital punishment එකක් දෙන්නේ නැහැ. එහෙනම් එවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නකොට මේ reasonable necessary කියන එක
it does not extend to cause death to such person. මේ රයිට් එක මේ තියෙන එක්සෙප්ෂන් එක මරණය දක්වා වැඩි වෙන්නේ නැහැ. හැබැයි මේ පුද්ගලයා මර්ඩර් එකක් නම් කරලා තින්නේ, then that person can be convicted with capital punishment. In such instances, when he is trying to arrest when a police officer trying to arrest such person, if he try to evade the arrest or forcibly resist the arrest, in such instances, the officers can use reasonable necessary, and such reasonable necessary could extend to a right to cause death to such person as well. Right? එතකොට ඔවුන්ට ගන්න පුළුවන් මේ reasonable necessary කියන measures වලදී capital punishment එකක් තියෙන වෙදී measures වල වැඩි ප්‍රමාණයක් යාලට කරන්න පුළුවන්. නමුත් ඊට වඩා සැලකිලිමත්ම අඩු effort ටිකක් තමයි ඔවුන් capital punishment එක නැති offense එක සම්බන්ධයෙන් කෙනෙක්ව arrest කරනකොට ගත යුතු ක්‍රියාමාර්ග වෙන්නේ. දැන් arrest කියන්නේ ඔන්න ওই විදිහට 23 විදිහට තමයි arrest එකක් කරන්නේ. එතකොට arrest කරන්න පුළුවන්ද arrest කරන්න බැරිද කියන එකත් අපි බලන්න ඕනේ. arrest එකක් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා, with a warrant and without a warrant. warrant එකක් නැතුව සහ warrant එකක් නැතුව arrest කරන්න පුළුවන්. ඒතර සමහර offences වලදී warrant එකක් නැතුව arrest කරන්න පුළුවන්. නමුත් සමහර offences වලට warrant එකක් තියෙන්න ඕනේ. දැන් අපි arrest කරන විදිහ කතා කරා, arrest කරන්න පුළුවන් කොහොමද කියන එක තමයි දැන් කියන්නේ. මොන offense වලටද කියලා. එතකොට මේ ආකාර දෙකටම arrest කරන්න පුළුවන්. arrest එකක් කරන්න පුළුවන් පුද්ගල පිරිස් දෙකක් ඉන්නවා. එකක් arrest එකක් කරන්න පුළුවන් peace officer කෙනෙක්ට, එහෙමත් නැත්නම් private person කෙනෙක්ට. peace officer කෙනෙක් කියන එක අපි කලින් define කරා section 2 යටතේදී. police officer කෙනෙක්, ග්‍රාම නිලධාරිය කෙනෙක්. ඒතර මේ ග්‍රාම නිලධාරීව police duties එක appoint කරපු in writing appoint කරලා තියෙනවා නම් government agent කෙනෙක්. ඒතර ග්‍රාම නිලධාරියටත් බලය තියෙනවා. ඒතර මේ දෙකවල තමයි අපි සලකන්නේ peace officersලා කියලා. එතකොට peace officer කෙනෙක්ටත් පුළුවන් arrest එකක් කරන්න, private persons ලටත් පුළුවන් තව කෙනෙක් arrest කරන්න. උදාහරණයක් විදිහට එහා ගෙදර එක සැරේම කෑකෝ ගැහිමක් කියලා දැන් මිනිමැරීමක් දක්වා ප්‍රශ්නයක් ඇති වෙලා. එවැනි අවස්ථාවකදී මේ අදාළ පුද්ගලයා බීමත්ත නම් ඉන්නේ, අහල පහල කට්ටියට ඇවිල්ලා මොහු arrest කරන්න පුළුවන්. මේ මිනිමැරීම එහෙම නැත්නම් මිනි මරලා යන්න හදන්නේ. පොලිසිය එනකම් මේ කෙනාව කස්ටඩි එකේ තියා ගන්න පුළුවන්. එතකොට ඒක amount ඉන්නේ ඒකත් arrest එකක් බවට පත් වෙනවා. ඒක arrest කරන්නේ private person ලා විසින්. දැන් private person කෙනෙක්ට arrest කරන්නේ කොහොමද? arrest එකක් කරාට පස්සේ ඊළඟට අනුගමනය කරන්න ඕන process එක මොකක්ද කියලා අපි කතා කරනවා ඉස්සරහට. දැන් මෙතනදී කියනවා an arrest can be effected without a warrant if such offence is a cognizable offence. දැන් cognizable offence එකක්ද non cognizable offence එකක්ද කියලා හඳුනගන්නේ කොහොමද කියන එක මම investigation යටතේ ඔයාලට කියලා දුන්නා. cognizable ද non cognizable ද කියලා අපි බලන්නේ first schedule එකේ third column එකේ දාලා තියෙනවා whether peace officer may arrest without a warrant or not. ඒ කියන්නේ warrant එකක් ඇතුවද warrant එකක් නැතුවද arrest කරන්න කියලා. එතකොට යම් පුද්ගලයෙක් මොන section එක යටතේ මොන offence එකටද ඔහුව convict කරන්න කියන එක සම්බන්ධයෙන් බලලා ඒ offence එක යටතේ තුන්වෙනි column එකේ දක්වලා තියෙන with or without warrant කියන කාරණාව බලලා එතකොට ඒ අනුවට තීරණය කරන්න පුළුවන් warrant එකක් අවශ්‍යද මේක නව arrest කරන්න, නැත්නම් warrant එකක් නැතුවම arrest කරන්න පුළුවන්ද කියන කාරණාව. right. අපි මුලින්ම බලමු without a warrant peace officer කෙනෙක්, ඒ කියන්නේ police officer කෙනෙක් හරි ග්‍රාම නිලධාරිය කෙනෙක් හරි warrant එකක් නැතුව මිනිස්සුන්ව arrest කරන්න පුළුවන් මොන අවස්ථාවලද කියලා. මේක දක්වනවා section 32. section 32 set out the instances where a peace officer may arrest a person without a warrant, and it set out certain grounds where it allows such peace officer to warrant any person without a warrant. right. එතකොට මේ කාරණා සම්බන්ධයෙන් warrant එකක් අවශ්‍ය නැහැ, ඕනෙලාක අත්අඩංගුවට ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාව who in his presence commits any breach of peace. in his presence peace officer කෙනෙක් ඉන්න තැන peace officer ඉදිරිපිට breach of peace එක ඇති කරන ක්‍රියාවක් කරොත් එවැනි අවස්ථාවකදී ඔහු අත්අඩංගුවට ගැනීමේ බලයක් තියෙනවා, warrant අවශ්‍ය නැහැ. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව who has been concerned in any cognizable offence against whom a reasonable complaint and credible information has been made, received or reasonable suspicion exists.
යම් කිසි පුද්ගලයෙක් කොනයිසබල් ඔෆෙන්ස් එකක් කරා කියලා රීසනබල් කම්ප්ලේන් එකක් තියෙනවනම් ක්‍රෙඩිබල් ඉන්ෆෝමේෂන් තියෙනවනම් රීසනබල් සස්පිෂන් එකක් තියෙනවනම් ඒ අදාළ පුද්ගලයා මෙන්න මේ කියන සංජීවී වරදක් කොනයිසබල් ඔෆෙන්ස් එකක් කරලා තියෙනවයි කියලා එවැනි අවස්ථාවකදී පීස් ඔෆිසර්ට පුළුවන් ඒ අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න. ඒ තව අවස්ථාවක්. තුන්වෙනි අවස්ථාවේදී කියනවා having in his possession without lawful excuse any implement of housebreaking. ඒ අදාළ පුද්ගලයා ඒ අවස්ථාවේ අලවංගුවක් තියාගෙන ඉන්නවා. දැන් මහරයට අලවංගුවක් තියාගෙන පාරේ ඇවිදින්නේ මොන හරි කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන්න, ගෙදරක වැඩක් කරන්න නෑනේ. එතකොට ඒ වගේ එලිමන්ට් එකක් තියෙනවා නම්, ඉම්ප්ලිමන්ට් එකක් තියෙනවා නම්, ඒ පිළිබඳව ඔහුගේ නැහුවම ලෝෆුල් එක්ස්කියුස් එකකුත් ඔහුට නැත්තම් එවැනි අවස්ථාවකදී හවුස් බ්‍රේකින් එකට දාලා මොන හරි කටයුත්තක් අතේ තියෙනවා නම් ඔහු ඒ පොසිෂන් එකේ ඉන්නවා නම් එවැනි පුද්ගලයෙකුවත් වොරන්ට් එකක් නැතුව ඇරෙස්ට් කිරීමේ බලයක් පීස් ඔෆිසර්ට තියෙනවා. ඒ වගේම තමයි proclaimed offender කෙනෙක් වරදකරුවෙක් විදිහට නම් කරන ලද උසාවියෙන් වරදකරුවෙක් බවට පත් වෙලා ඉන්න ඔෆෙන්ඩර් කෙනෙක් ඉන්නවනම් කන්වික්ට් වෙච්ච කෙනෙක් ඉන්නවනම් එවැනි පුද්ගලෙක් ඇරෙස්ට් කරන්නත් පීස් ඔෆිසර්ට බලය තියෙනවා without a warrant. warrant එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම stolen property in whose possession anything is found which may reasonably suspect to be property stolen who may reasonably suspect of having committed an offence with reference to such thing. හොරකමක් සම්බන්ධයෙන් ඒ හොරකමට අදාළ කරන භාණ්ඩයයි සැකසිතන්න පුළුවන්. රීසනබලි හිතන්න පුළුවන්. භාණ්ඩ ඔහු ළඟ තියෙනවා නම් එවැනි අවස්ථාවකදීත් වොරන්ට් එකක් නැතුව ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ බලය පීස් ඔෆිසර්ස්ලට තියෙනවා. ඊළඟට a person who obstructs peace officer while execution his duty. යම් පුද්ගලයෙක් පීස් ඔෆිසර් කෙනෙක්, පොලිස් නිලධාරියෙක්, ග්‍රාම නිලධාරිවරයෙක් තමාගේ වැඩ කටයුතු කරනකොට ඔවුන්ගේ ඩියුටිස් ඉම්පෝස් කරනකොට ඒකට ඔබ්ස්ට්‍රක්ට් කරනවා නම් එහෙමත් නැත්නම් attempts to escape from lawful custody එයාලගේ කස්ටඩි එකකින් පැනලා යන්න හදනවා නම් එවැනි අවස්ථාවකදී ඔහුව වොරන්ට් එකක් නැතුව ඇරෙස්ට් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න යම් පුද්ගලයෙක්ව පොලිසිය විසින් කස්ටඩි එකට ගන්නවා non cognizable offence එකක් සම්බන්ධයෙන්. දැන් ඔහු ඇරෙස්ට් කරන්න බෑ මොකද non cognizable offence එකක් ඇරෙස්ට් කරන්න නම් වොරන්ට් එකක් අවශ්‍යයි. නමුත් මේ විතර කස්ටඩි ඉන්නකොට ඔහු පලා යන්න උත්සාහ කරනවා නම් එවැනි අවස්ථාවකදී දැන් ඒ කරපු වරද non cognizable උනත් දැන් පලා යන්න උත්සාහ කරනවා නම් එවැනි අවස්ථාවකදී ඔහු වොරන්ට් එකක් නැතුව අත්අඩංගුවට ගන්නට පුළුවන් මෙන්න මේ attempt to escape කියන කාරණාවත් එක්ක. right? ඊට පස්සේ අවසාන වශයෙන් හමුදාව අතහැර ගියපු deserter of Sri Lanka Army Navy or Air Force යම් පුද්ගලයෙක්ව රීසනබලි සස්පෙක්ට් වෙනවා නම් ඔහු හමුදාව අත්හැර ගියපු පුද්ගලෙක් කියලා එවැනි පුද්ගලයෙක්වත් වොරන්ට් එකක් නැතුව අත්අඩංගුවට ගන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි සෙක්ෂන් 32 යටතේ දක්වලා තියෙන්නේ. ඊළඟට මේ මුත්තුසාමි vs කන්නංගර කේස් එකේදී කියනවා සෙක්ෂන් 32 1B යටතේ දක්වලා තියෙන කාරණාවේදී a person was taken into custody of suspicious of theft. දැන් මේ B එක යටතේ කියන්නේ යම් කිසි පුද්ගලෙක් කොනයිසබල් ඔෆෙන්ස් එකක් කරා කියලා රීසනබල් කම්ප්ලේන් එකක් හරි ක්‍රෙඩිබල් ඉන්ෆෝමේෂන් එකක් හරි රීසනබල් සස්පිෂන් එකක් හරි තියෙන්න ඕනේ. දැන් මේ අදාළ පුද්ගලයාව ඇරෙස්ට් කරනවා සස්පිෂන් of theft හොරකමක් කරා කියන සැක මතම ඔහු අත්අඩංගුවට ගන්නවා. එතකොට මේ සස්පිෂන්ස් කිව්වම මෙතන වචනයක් අපි මතක් කරා රීසනබල්. මේක ඉතාමත් වැදගත්. නිකන් සස්පිෂන් නිකන් සැකයක් තිබුණා කියලා පොලිසිය කෙනෙක්ට අර මිනිස්සු හොඩෙක් වෙන්නේ නැති එහෙම කියලා හිතලා අත්අඩංගුවට ගන්න බෑ. ඒකට රීසනබල් සස්පිෂන් එකක් තියෙන්න ඕනේ. එතකොට මේ ඇරෙස්ට් එක කරන අවස්ථාව වෙනකොට there was no statement regarding his suspicion was received. ඇරෙස්ට් කරන අවස්ථාව වෙනකොට පොලිසියට කිසිම ස්ටේට්මන්ට් එකක් මේ පුද්ගලයා ඇරෙස්ට් එක කරේ කියන ගැන දැනගන්න ලැබුණේ නැහැ. එවැනි අවස්ථාවකදී මේ ඇරෙස්ට් එක කරන්නේ රීසනබල් සස්පිෂන් එකක් නැතුව ඒ නිසා මේ ඇරෙස්ට් එක ඉලීගල් කියලා මුත්තුසාමි vs කන්නංගරකේදී කියනවා. right? එහෙනම් කෙනෙක් ඇරෙස්ට් කරනවා නම් ඒක රීසනබලි සස්පිෂන් එකක් වෙන ක්‍රෙඩිබල් ඉන්ෆෝමේෂන් එකක් නැත්තම් තියෙන ඒ වගේ රීසනබල් කම්ප්ලේන් එකක් තිබුණොත් තමයි එවැනි අවස්ථාවකදී කොනයිසබල් ඔෆෙන්ස් එකක් යටතේ ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔහු අත්අඩංගුවට ගත්තොත් එහෙම නැතුව ඒක ඉලීගල් ඇරෙස්ට් එකක් බවට පත් වෙනවා. right? section 35 කියනවා
arrest without a warrant by a private person. දැන් අපි කතා කරේ arrest without a warrant by peace officers. දැන් කතා කරන්නේ private person. සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද warrant එකක් නැතුව කෙනෙක් අත්අඩංගුවට ගන්න කියලා. මේක දක්වලා තියෙන්නේ section 35 යටතේ. එතනදී කියනවා a private person can arrest a suspect without a warrant for arrest if a cognizable offence is committed in the presence of such person. ඒ අදාළ private person එහෙම නැත්නම් අපි කියන සාමාන්‍ය මිනිසෙක් ඉදිරියේදී cognizable offence එකක් කරනවා නම් අපරාධයක් කරනවා නම් එවැනි අවස්ථාවකදී warrant එකක් නැතුව උනත් ඕන පුද්ගලයෙක්ට ඒව arrest කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම නන්තරපු offender කෙනෙක් proclaimed offender කෙනෙක් ඔවුන් දැනගන්න ලැබෙන මේ අදාළ පුද්ගලයා convict වෙලා තිනවා දැන් මොකක් හරි ක්‍රමවේදයකින් පැනලා ඇවිල්ලා මේ ගෙදරට වෙලා ඉන්නවා. එවැනි අවස්ථාවකදී පොලිසියට කී ඉන්න ගියොත් එහෙම මේ මිනිස්සයා පැනලා යන්න පුළුවන්. ඒ නිසා ටක් ගාලා private person ලට පුළුවන් ඒ අදාළ proclaimed offender කෙනෙක්ව arrest කරන්න without a warrant. ඒ වගේම තමයි whom he reasonably suspect කරනවා නම් having committed a cognizable offence. යම් පුද්ගලයෙක් cognizable offence එකක් කරාය කියලා reasonably suspect කරනවා නම් අන්න එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයෙක්වත් private person කෙනෙක්ට arrest කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ අවස්ථා සියල්ලම කතා කරන්නේ නැහැ. එතකොට ඔයාලට පේනවා ඇති peace officer කෙනෙක්ට තරම් බලයක් private person කෙනෙක්ට දීලා නැහැ කෙනෙක්ට arrest කිරීම සම්බන්ධයෙන්. අත්‍යවශ්‍යම කාරණා සම්බන්ධයෙන් විතරයි ඔවුන්ට බලය ලබා දීලා තියෙන්නේ කෙනෙක්ව arrest කිරීම සම්බන්ධයෙන්. දැන් අපි කතා කරා private person කෙනෙක්ට මේ විදිහට limited විදිහට හරි බලය ලබා දීලා තියෙන අවස්ථා පුද්ගලයෙක්ව arrest කරන්න. එහෙම arrest කරාට පස්සේ යා මොකද කරන්න ඕනේ කියලා කියනවා. A private person who effects an arrest shall make over the persons who are arrested to a peace officer or nearest police station without unnecessary delay. ඒ අදාළ arrest කරපු පුද්ගලයාව එයාලට තියාගෙන ඉන්න බෑ. පුළුවන් ඉක්මනින් unnecessary delay එකක් නැතුව පුළුවන් ඉක්මනින් ඒ අදාළ arrest කරපු පුද්ගලයාව එක්ක peace officer කෙනෙක්ට ඒ කියන්නේ පොලිස් නිලධාරියෙක්ට හරි ග්‍රාම නිලධාරිවරයාට හරි එහෙමත් නැත්නම් ළඟම තියෙන පොලිස් ස්ථානයට ඔහුව බාර දෙන්නට ඕනේ. දැන් එතකොට if there is reason to believe that such person come under the provisions of section 32 then the peace officer shall re-arrest him. දැන් peace officer කෙනෙක් ආවට මිනිස්සු ටික අරගෙන ගිහිල්ලා මෙන්න මේ මිනිස්සයා මෙන්න මෙහෙම හොරකමක් කරා කියලා බාර දෙනවා. එතකොට පොලිසිය බලන්න ඕනේ එහෙමත් නැත්නම් ග්‍රාම නිලධාරීවරයා බලන්න ඕනේ මේ අදාළ පුද්ගලයා section 32 යටතට වැටෙනවද කියලා. right? එතකොට ඒ කියන විදිහට section 32 යටතට වැටෙනවා නම් ඒ පුද්ගලයාව re-arrest කරනවා. ඒ කියන්නේ පොලිසිය හරි ග්‍රාම නිලධාරීවරයා විසින් නැවතත් ඔහු අත්අඩංගුවට ගන්නවා මේ section 32 යටතේ. right? එතකොට ඒ අවස්ථාවේදී arrest එක සිද්ධ කරන්න ඕනේ section 23 විදිහට මතකද මම කිව්වා. මුලින්ම වචනෙන් කියනවා බැරි වුණොත් තමයි physically touch කරන්න පුළුවන්. එහෙමත් බැරි වුණොත් එහෙම evade කරන්න හරි forcibly එක resist කරනවා නම් එවැනි අවස්ථාවකදී හරි ඒ අදාළ පුද්ගලයාට පුළුවන් reasonably necessary force එකක් use කරන්න ඒ අදාළ පුද්ගලයාව arrest කරන්න. right? ගුණසේකර versus ෆොන්සේකා case එකේදී කියනවා when police officer arrest a person without a warrant such person should be informed of the reason for the arrest. යම් පුද්ගලයෙක්ව warrant එකක් නැතුව arrest කරනවා නම් අනිවාර්යෙන්ම ඔහුට අත්අඩංගුවට ගන්නා හේතුව inform කරන්න ඕනේ reason for the arrest. එතකොට ඒක අනිවාර්ය කාරණාවක් ගුණසේකර versus ෆොන්සේකට අනුව. එහෙම නැත්නම් ඒක unlawful arrest එකක් එහෙමත් නැත්නම් illegal arrest එකක් විදිහට සලකනවා. දැන් අපි කතා කරා without a warrant arrest කරන්න පුළුවන් මොන අවස්ථාවලදීද? එතකොට අපි without a warrant arrest කරන්න පුළුවන් cognizable offence එකක් යටතේ කෙනෙක්ව විතරයි. එතකොට ඒ යටතේ ඒ පුද්ගලයාව arrest කරන්න පුළුවන් එක්ක peace officer කෙනෙක්ට නැත්නම් private person කෙනෙක්ට. හැබැයි non cognizable offence එකක් ගත්තොත් එහෙම මේ non cognizable offence එකක් සම්බන්ධයෙන් private person ලට authority එකක් නැහැ. ඒ අදාළ පුද්ගලයාව arrest කරන්න peace officers ලා විතරයි empower කරලා තියෙන්නේ. or only the peace officers has power to arrest a person who has committed a non-cognizable offence because
to arrest a person who has committed an uncognizable offense or alleged to have committed an uncognizable offense, the peace officers must obtain a warrant, and the warrant is issued for one of the peace officers, and warrant is not generally given to private person. සාමාන්‍ය මනුස්සයට warrant එකක් යටතේ වරෙන්තුවක් යටතේ බලය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා peace officers ලට විතරයි non cognizable offense එකක් සම්බන්ධයෙන් කෙනෙකු අත්අඩංගුවට ගන්න බලය තියෙන්නේ. එතකොට non cognizable offense එක සම්බන්ධයෙන් කෙනෙක් අත්අඩංගුවට ගන්න එක සම්බන්ධයෙන් provision එක section 33 යටතේ තමයි දක්වලා තියෙන්නේ. Now according to section 33 subsection 1, in the presence of a peace officer, a person should be accused of committing an uncognizable offense. He should be arrested by such peace officer if he either refuses to give his name or address to him, or if the officer has reason to believe that information to be false. Then අපි කියපු කාරණාව තමයි non cognizable offense එකක් නම් ඔහු arrest කරන්න අනිවාර්යයෙන්ම warrant එකක් තියෙන්න ඕනේ. හැබැයි peace officer කෙනෙක් ඉදිරියේදී යම් පුද්ගලයෙක් මේ අදාළ non cognizable offense එකක් commit කරොත් ඒ පුද්ගලයාව arrest කරන්න පුළුවන් කියලා කියනවා warrant එකක් නැතුව. හැබැයි මේ arrest කරන්නේ ඒ අදාළ පුද්ගලයාගේ identity එක. ඒ අදාළ පුද්ගලයාව හඳුනා ගැනීමේ අරමුණින් විතරයි arrest කරන්න පුළුවන්. එතකොට ඒ අදාළ පුද්ගලයාව arrest කරන්න පුළුවන් ඒ කෙනාගේ නම, address එක, ID, එයාගේ description එක, identity එක හඳුනා ගන්න පුළුවන් කරුණු හද්දී ඒක refuse කරොත්, එහෙමත් නැත්නම් මේ මිනිස්සයා කියනවා නමුත් පොලිසියට තේරෙනවා මේ මිනිස්සයා කියන්නේ බොරු කියලා, information is false, අන්න එවැනි අවස්ථාවකදී මේ identity එක, real name එකයි address එකයි ascertain කර ගැනීමේ purpose එකට ඒ පුද්ගලයාව arrest කරන්න පුළුවන් කියලා කියනවා peace officer කෙනෙක්ට. right? එතකොට ඒ පුද්ගලයා දැන් මේ විදිහට refuse කරලා හරි බොරු කියලා හරි arrest කරොත් එහෙම that person shall be released immediately or else within 24 hours from the arrest. ඒ අදාළ පුද්ගලයා මේ විදිහට arrest කරලා යම් අවස්ථාවකදී නමයි address එකයි ascertain කරාම හඳුනාගත්තාම ඒ හඳුනාගත් අවස්ථාවේදීම ඔහු immediately හෝ එහෙමත් නැත්නම් හඳුනාගත්තේ නැති වුණත් පැය 24ක් ඇතුළතදී arrest එක කළා පැය 24ක් ඇතුළතදී ඔහුව release කරන්නට ඕනේ. මොකද ඔහු අත්අඩංගුවට ගත්තේ purpose එක වුණේ to ascertain his real name and address. So once that real name and address been ascertained, the purpose been fulfilled, the person has to be released immediately. Right? However, now it says if they couldn't ascertain the real name, he has to be released within 24 hours from the arrest, exclusive of the time necessary for the journey to be taken before the nearest magistrate court. ඊතර මේ පැය 24 ගණනය කරනකොට පොලිසිය ඉඳන් ඒ අදාළ අධිකරණයට අරන් යන කාලය ගණන් කරන්නේ නැහැ. ඒ අතරවාරයේ කාලය ඇතුළතදී තමයි immediately release කරන්න ඕනේ කියලා කියන්නේ. Subsection 2 යටතේ කියනවා person being accused of committing an uncognizable offense, the peace officer should have reason to believe that such person has no permanent residence in Sri Lanka, or that the person is about to leave the country. Now in such instances, that person can be arrested without a warrant and he could brought before the nearest magistrate. සාමාන්‍ය general rule එක non cognizable offense එකක් සම්බන්ධයෙන් arrest කරනකොට warrant එකක් ඕනේ. නමුත් යම් පුද්ගලයෙක්ව non cognizable offense එකක් කරපු පුද්ගලයෙක් සම්බන්ධයෙන් peace officer කෙනෙක්ට සැකයක් මතුවෙනවා නම් මේ මිනිහයා ලංකාවේ permanent residence තියෙන කෙනෙක් නෙමෙයි කියලා හරි, එහෙමත් නැත්නම් මේ මිනිහයා ලංකාවේ කෙනෙක් නමුත් දැන් මේ රට පයින්නයි හදන්නේ කියලා, එවැනි අවස්ථාවකදී that person can be arrested and brought before the nearest magistrate. ළඟම තියෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කරන්නට ඕනේ. When a person is arrested by a private person and is brought before peace officer, such officer should first consider whether the offence committed would fall under the category of section 32. Right? Then peace officers la law students la danna unata cognizable offence non cognizable offences කියලා. සමහරලාට private person ලා මේ පිළිබඳ අවබෝධයක් නැත්නම්
ඔවුන් non-cognizable offence එකක් කරපු කෙනෙක් වුණත් ඇරෙස්ට් කරලා තියාගෙන පොලිසියට ගෙනලා බාර දෙන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවකදී පොලිසිය මුලින් බලනවා මේක සෙක්ෂන් 32 යටතට වැටෙනවද? ඊට පස්සේ යාලා බලනවා මේ සෙක්ෂන් 32 යටතට වැටෙන මේ ඔෆෙන්ස් එක. එහෙමත් නැත්නම් මේ අදාළ පුද්ගලයාව ඇරෙස්ට් කරන්න පුළුවන් ඔෆෙන්ස් එක non-cognizable ද කියලා. non-cognizable නම් he should be released immediately. ඒ වෙලාවෙම ඔහු රිලීස් කරන්න ඕනේ. මොකද non-cognizable offense එකක් සම්බන්ධයෙන් warrant එකක් නැතුව ඇරෙස්ට් කරන්න බෑ. හැබැයි සෙක්ෂන් 33 එක යටතේ අදාළ පුද්ගලයා ගැන විස්තර දෙන්න කිව්වා මෙයා බොරු ඉන්ෆර්මේෂන් දෙනවා නම් එහෙමත් නැත්නම් රිෆියුස් කරනවා නම් එවැනි අවස්ථාවකදී for the purpose of ascertaining his real name and address such person can be arrested by the police officer or that peace officer. Right? So those are the things that you need to remember under section 33 subsection 2. Now section 36 says the procedure will be adapted after arrest without a warrant. With the arrest warrant එකක් නැතුව arrest කරාට පස්සේ මොකද කරන්න ඕනේ procedure එක කියන එක තමයි section 36 කියන්නේ. peace officer මොකද කරන්න ඕනේ without unnecessary delay. unnecessary delay එකක් නැතුව bail act එකේ provisions වලට අනුව or එහෙමත් නැත්නම් ඒ person arrested before magistrate having jurisdiction in the court case. දැන් එතකොට අපි හැමතැනම වලට මතක ඇති arrest එකක් කරාම ඒව produce කරන්න කිව්වේ to the nearest magistrate. ඒ පුද්ගලයාව arrest කරන්නේ මාතරදී නම් nearest magistrate court එකට තමයි ඒව produce කරන්න ඕනේ. හැබැයි මෙතනදී කියනවා ඒ අදාළ පුද්ගලයාව produce කරන්න ඕනේ to the jurisdiction in the case. මේ නඩුව විභාග වෙන එහෙමත් නැත්නම් නඩුව ගොනු කරලා තියෙන අධිකරණයට තමයි ඒ මැජිස්ට්‍රේට් කෝර්ට් එකට තමයි මේ අදාළ පුද්ගලයාව ප්‍රොඩියුස් කරන්න ඕනේ. එහෙනම් non-cognizable offence එකකදී warrant එකක් නැතුව arrest කරාම ඔහුට අග්ගාලා nearest magistrate court එකට නෙමෙයි person having jurisdiction or the magistrate having jurisdiction in the case. Such person has to be produced to such court. Right? Now section 37 says persons arrested without warrants shall not be detained for a longer period than under all the circumstances of the case is reasonable. ඒ අදාළ නඩුවේ කටයුතු සඳහා අවශ්‍ය කාලයට වඩා වැඩි කාලයක්. එහෙමත් නැත්නම් such period shall not exceed 24 hours. පැය 24කට වඩා වැඩි කාලයක් ඒ අදාළ පුද්ගලයාව කස්ටඩි එකේ තියාගන්න බෑ. ඔහුව මැජිස්ට්‍රේට් කෝර්ට් එකට ප්‍රොඩියුස් කරන්න ඕනේ. ඒතර මේ පැය 24 ගණනය කරනකොට දැන් මම කිව්වා වගේ ඔහු මාතරදී නම් ඇරෙස්ට් කරන්නේ නඩුව තියෙන්නේ කොළඹ නම් කොළඹට යන්න පැය 3ක් යනවා නම් මේ පැය 3ක කාලය කන්සිඩර් කරන්නේ නැහැ මෙන්න මේ පැය 24ක කස්ටඩි එක යටතට. right? හරි. section 24 කියනවා procedure to be adapted when the suspect is in hiding. suspect හැංගිලා ඉන්නවා නම් එවැනි අවස්ථාවකදී ඔහු arrest කිරීම සම්බන්ධයෙන් section 24 කියනවා. If any person acting under warrant of arrest අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරලා තියෙන අවස්ථාවක or having authority to arrest කිරීමට authority එක දීලා තියෙන අවස්ථාවකදී එවැනි අවස්ථාවකදී has reason to believe that any person to be arrested has entered into or is within any place යම් ස්ථානයකට යම් නිවසකට ඔහු කලින් දවසේ ඇතුළු වුණා එහෙමත් නැත්නම් මේ පුද්ගලයා දැන් ඒ අදාළ ස්ථානයේ ඉන්නවයි කියලා reasons තියනවා නම් එවැනි අවස්ථාවකදී person residing in or in charge of such place shall on demand of such person acting or having authority to aforesaid allow him free ingress and afford all reasonable facilities for a search. වරෙන්තු නිකුත් කළ තියෙන අවස්ථාවකදී යම් පුද්ගලයෙක් යම් නිවසක හැංගිලා ඉන්නවා කියලා සැකයක් තියෙනවා නම් ඒ නිවසේ ඉන්න රෙසිඩන්ට් කෙනෙක් හරි එහෙමත් නැත්නම් ඒ අදාළ ප්ලේස් එකේ ඉන්චාර්ජ් පුද්ගලයා හරි මේ ඇරෙස්ට් එකට බලය ලබා දීලා තියෙන ඔෆිසර්ට person acting or having authority ඒ අදාළ පුද්ගලයාට free ingress ඔහුට ඒ නිවසට ඇතුල් වෙන්නත් ඒ නිවසේ නිසි සර්ච් එකක් කිරීමටත් අවශ්‍ය සේරම facilities afford all reasonable facilities for such search. right? ඒ පුද්ගලෙක්ට ඒ අදාළ කටයුතු කිරීම සඳහා දෙන්න පුළුවන් සියලුම සහාය ලබා දෙන්නට ඕනේ. right? එතකොට මේ සර්ච් එක කරනකොට මේ arrest එක සඳහා යන authoritative personට
රීසනබල් බිලීෆ් එකක් තියෙන්න ඕනේ මේ අදාළ පුද්ගලයා මේ ස්ථානයේ හැංගිලා ඉන්නයි කියලා. අනුර බණ්ඩාරනායක versus රාජගුරු කේස් එකේදී කියනවා person making the arrest should be satisfied that such person is hiding in the place. එක satisfactory evidence තියෙන්න ඕනේ, reasonable belief එකක් තියෙන්න ඕනේ. ඒ අදාළ නිවසක් ඒ විදිහට ඒ අදාළ පුද්ගලයා හැංගිලා ඉන්නවයි කියන පදනම යටතේ ඒ අදාළ නිවස සර්ච් කරලා ඔහු හොයන්න කටයුතු කරන්න පුළුවන් reasonable belief එකක් satisfactory grounds තිබුණොත් විතරයි. section 25 තවදුරටත් කියනවා state that if ingress to such place cannot be obtained, right, ඒ අදාළ නිවසට දැන් යන්න දෙන්නේ නැහැ. it shall be lawful for a person acting under a warrant. එතකොට එවැනි අවස්ථාවකදී ඒ අපි කියමුකෝ පොලිස් නිලධාරිය කියලා. පොලිස් නිලධාරියට පුළුවන් කියලා කියනවා දැන් මෙයාට එන්න දෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී in any case in which a warrant may issue but cannot be obtained without affording the person to be arrested an opportunity to escape. දැන් අවස්ථා දෙකක් කියනවා. එකක් warrant එකක් තියෙනවා. warrant එකක් තියෙන පුද්ගලයාට මේ පුද්ගලයා arrest කරන්න යන්න දෙන්නේ නැහැ. තව අවස්ථාවක් තමයි warrant එකක් ගන්න හම්බුනේ නැහැ. නමුත් warrant එකක් ගන්න ගියොත් එහෙම මේ මිනිස්සයා පැනලා යනවා නම් afford an opportunity to escape. මේ අවස්ථා දෙකේදීම මේ peace officer පුළුවන් කියලා කියනවා to enter such place and search therein, and in order to effect an entrance into such place to break open any outer or inner door or window of any place, whether that of a person to be arrested of any other person. දැන් කලින් section එකේ කිව්වා යම් කිසි පුද්ගලෙක් හැංගිලා ඉන්නවයි කියලා සැක හිතෙනවා නම් ඒ පුද්ගලයාව arrest කරන්න ඒ ගෙදර resident හරි in charge ඉන පුද්ගලයා හරි free pass එකක් දෙන්න ඕනේ. ඊදාසේ යන්න search කරන්න අවසරය දෙන්න ඕනේ. හැබැයි එහෙම යන්න දෙන්නේ නැත්නම් හරි warrant එකක් ගන්න යන අවස්ථාවකදී මේ මිනිස්සයා පැනලා යයි කියලා හිතනවා නම් හරි ඒ අවස්ථා දෙකේදීම section 25 යටතේ බලය දීලා තියෙනවා ඒ අදාළ පුද්ගලයන්ට ඒ අදාළ peace officerට to enter such place and search. ඒ ස්ථානයට enter වෙලා අදාළ පරීක්ෂාව කරන්න මේ කියන offender ඉන්නවද කියලා. ඒ enter වෙන අවස්ථාවේදී free entrance එකක් දුන්නේ නැත්නම් ඒ නිවසේ inner or outer door දොරක් කඩලා හරි ජනේලයක් කඩලා හරි ඇතුල් වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් මෙතන section එකේ specifically කියලා තියෙනවා break open outer or inner door or window, right? ඒ අදාළ පුද්ගලයාව arrest කරන්න පුළුවන් මෙන්න මේ වගේ තැන් වලින් කියලා. එක්තරා ප්‍රශ්න පත්‍රයකදී 2019 ඔක්තෝබර් ප්‍රශ්න පත්‍රයකදී ඔයාගෙන් අහනවා යම් peace officer කෙනෙක් වහලේ උළු අයින් කරලා ඒ නිවසට ඇතුල් වෙලා පුද්ගලෙක් arrest කරනවා මේ arrest එක lawfulද කියලා. දැන් ඔන්න ඔය සිනාරියෝ එක බේස් උනේ සම්පූර්ණයෙන්ම මේ excise inspector point Pedro case එකත් එක්ක. ඒ අවස්ථාවේදීත් මේ case එකේදීත් වහලේ උළු අයින් කළා තමයි නිවසට ඇතුල් වෙන්නේ. section එකේ specifically කියලා තියෙනවා break open කරන්න පුළුවන් outer or inner door or window. ඒතකොට එවැනි අවස්ථාවකදී වහලේ උළු අයින් කළා roof එකෙන් එනවා නම් එවැනි arrest එකක් මේ section එකට අනුව වෙන දෙයක් නෙමෙයි, contrary වෙන දෙයක්. ඒ නිසා it is a violation of this section. The arrest was held to be unlawful and illegal. Right? Now, once such person been arrested, do they have any authority to search such person? Now it says a peace officer may pursue any person into any part of the Sri Lanka whom he has powers to arrest. දැන් කොළඹදී යම් කිසි පුද්ගලෙක් ඔෆෙන්ස් එකක් කරලා තිනවා. දැන් කොටුව පොලිසියෙන් ඉන්වෙස්ටිගේෂන් එක කරනවා. මේ අදාළ පුද්ගලයා දැන් හැංගිලා ඉන්නවා කියලා ආරංචියක් හම්බෙනවා ගම්පහ. දැන් පොලිසිය මොකක් හරි ඉන්වෙස්ටිගේෂන් ටීම් එකක් මේ ගැන හොයාගෙන ගිහලා දැන් දැනගන්නවා ගම්පහ මෙයා හැංගිලා ඉන්නවා කියලා. දැන් කොටුව පොලිසියට ගම්පහ ජූරිස්ඩික්ෂන් එක නැති වුණත් එවැනි අවස්ථාවකදී මේ කොටුව පොලිසියට පුළුවන්කම කියනවා ගම්පහේදී වුණත් මේ අදාළ පුද්ගලයාව පර්සූ කරලා හඹා ගිහිල්ලා ඒ අදාළ පුද්ගලයාව arrest කරන්න. section 42 කියනවා if a person in a lawful custody escapes or is rescued, the person from whose custody he escaped or whose rescued may immediately pursue and arrest him in the place. ඒතර කොළඹ කොටුවේ ඉන්නකොට නම් එයා escape උනේ. ඒ escape වුණ අවස්ථාවේදී මේ custody එකේ හිටිය ඒ කියන්නේ officer responsible officers ලට පුළුවන් ඒ අදාළ පුද්ගලයාව pursue කරලා ඔහු ඕනම තැනකදී arrest කරන්න. This may be done in any place
either with or within or outside the jurisdiction where he was in custody. දැන් කොටුව පොලිසියට ගම්පහ jurisdiction නැති වුණත් පර්සූ කරලා හුව අරෙස්ට් කරගන්න පුළුවන් කියලා කියනවා සෙක්ෂන් 42ට අනුව. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට අරෙස්ට් යටතේ විශේෂම කතා කරන්න තියෙන්නේ. මොන හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ 24/7 ස්ටුඩන්ට් කෙයාර් සර්විස් එක හරහා ඒ ගැටලුව අපි විසඳමු කරන්න.